පෙරවරු 8:05 විනාඩි 4යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල ශ්‍රී සෝබිතාරාමාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් මාවතගම ඉඟුරුවත්ත වටරැක පදිංචි ලීලා ජයසේකර මහත්මිය, ලූණුවත්ත ගල්තුඩ සමන් නිවස පදිංචි එම්.ජී. ගුණවතී මහත්මිය, බත්තරමුල්ල බටපොත විමලතිස්ස මාවත අංක 302 බී පදිංචි WMTK වාසල සහ නීලා කුමාරසිංහ, DKW කන්නංගර මහතා, අගලවත්ත ගිරිකොළ උඩුගම අංක 102 පදිංචි එච්.ඒ. සීලවතී මහත්මිය, එසමගම වැලිවේරිය ඇඹරලුව දකුණ අංක 566 3 පදිංචි එම් හෙට්ටි ආරච්චි. පින්තුනි, මේ මොහොතේදී ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා හොරණ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ කුලංගන සමිතියේ දායකවන් පිරිසත් සහභාගී වීම සතුටට කරුණක්. පැමිණ සිටින සියලු දෙනා වෙනුවෙන් දැහැත් වට්ටිය පිළිගැන්වීමේ කටයුත්ත මේ මොහොතේදී සිදු කරන්නේ බත්තරමුල්ල බටපොත විමලතිස්ස මාවත පදිංචි නීලා කුමාරසිංහ මහත්මිය විසින්. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාවේ මාතෘකාව මහා ධම්ම සමාදාන සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැමෝතුන් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 චත්තාරිමේ භික්ඛවේ ධම්ම සමාදානි කතමානී චත්තාරි අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින්ච දුක්ඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින්ච සුඛ විපාකං අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකන්ති තී. ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනි, අද දවසේදී මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මූල යමක වග්ගයේ 6 වන සූත්‍රය වන මහා ධම්ම සමාදාන සූත්‍රයේ ආශ්‍රයනුයි අද අපගේ ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම දේශනාවේදී අපි සමාදන් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව අනුදැන වදාලා. සමාදන් වීම කියන වචනේ තේරුම තමයි සේවනය කරනවා කියන අර්ථය. ඒ වගේම බැහැර නොකර ආරක්ෂා කරනවා කියන අර්ථය. ඒ වගේම පුරුදු පුහුණු වෙනවා කියන අර්ථය. ඒ වගේම සිත අලවනවා කියන අර්ථය මේ සේවනය කියන වචනේ අන්තර්ගත වෙනවා. අපි දැන් පන්සිල් සමාදන් වෙනවයි කියලා කියනවා. ඒ පන්සිල් සමාදන් වෙනවා කියන වචනේ තියෙන්නේ අපි පංචශීලය ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් අපි පංචශීලය සේවනය කරනවා කියන අර්ථය. තව කෙනෙක් කිව්වොත් එහෙම මම අටසිල් සමාදන් වෙනවා කියලා ඒකෙත් අන්තර්ගතයේ තියෙන්නේ මම අද දවසේදී මේ අටසිල් සමාදන් වෙලා අටසිල් ආරක්ෂා කරගෙන මගේ ජීවිතයට අටසිල් ටික එකතු කරගෙන බැහැර නොකර ආරක්ෂා කරනවා කියන අර්ථයයි. භික්ෂූන් වහන්සේ කෙනෙක් සිහිපත් කළොත් මම උපෝසත සීලය නැත්නම් උපසම්පදා සීලය සමාදන් වෙනවා කියන එක ඒකෙත් අන්තර්ගතය ඒකෙත් ඇතුළේ තියෙන ඕක පිංගුතුනි. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ එහෙම අපේ ජීවිතයට සමාදන් විය යුතු, එහෙම නැත්නම් අපේ ජීවිතයට එකතු කරගත යුතු, බැහැර නොකරගෙන ආරක්ෂා කරගත යුතු ධර්ම කරුණු කාරණා කිහිපයකුයි මේ සූත්‍ර ධර්ම දේශනාවේදී දේශනා කරන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මේ සුපින්වත් සියලු දෙනාම හිත බොහෝම තැම්පත් කරගෙන මේ ධර්මයේ මටයි දේශනා කරන්නේ කියන හැඟීම හිත තුල ඇති කරගෙන මේ වචනයක් පාසා තමන්ගේ හදවතේ රුවාගෙන මේ ජීවිතේ සකස් කර ගැනීමට මේ ධර්මාවවාදය උපනිශ්‍රය කරගන්නවා කියන අදහසිනුයි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අවස්ථාවලදී බොහෝ සෙයින් කරුණු තුනක් මූලික කරගෙනයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. වෙලාවකට ලෞතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට නැත්තම් කුමන හෝ කරුණකට ධර්ම ප්‍රචාරයේ යෙදෙන අවස්ථාවකදී දකින්න දෙයක් පදනම් කරගෙන වෙලාවකටද බුදුරජාණන් වහන්සේ
ඒ උපනිශ්‍රය කරගෙන ඒ හරහා ධර්ම පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. තවත් සමහර වෙලාවකට පින්වතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්න වෙලාවකට ඒ විවේක සුවයෙන් වැඩ ඉන්න වෙලාවේ තමන්ගේ හිතට නැගෙන කරුණක් මුල් කරගෙන ඒ කරුණ පාදක කරගෙන අද මම මේ සිව්වණක් පිරිසට මෙන්න මේ කරුණෙන් ධර්ම දේශනා කරනවා කියන අදිෂ්ඨානයෙන් බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරලා තියෙනවා. තව සමහරක් වෙලාවට පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ දහම් සභා මණ්ඩපයට වඩිනකොට මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මේ දහම් සභා මණ්ඩපයේ වැඩ ඉන්නවා. ආන්න ඒ භික්ෂු සිව්වණක් පිරිසකින් බුදුහාමුදුරු විමසනවා ඔබලා මම දැන් එනකොට කුමක් පිළිබඳව සාකච්ඡා කරමින් හිටියද කතා කරමින් හිටියද කියලා. ආන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා බුදුහාමුදුරුවනේ අපි මෙන්න මේ කාරණය පිළිබඳවයි සාකච්ඡා කර කර හිටියේ. ආන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ එන්න ඒ කාරණාව මුල් කරගෙන ඒ ධර්ම දේශනාව සිද්ධ කරනු ලබනවා. ඉතින් අද මේ මම මාතෘකා කරගත්ත දහම් පාඨය ලෝතර බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉඳලා දහම් සභා මණ්ඩපයට වඩිනකොට ඒ සිව්වණක් පිරිස හැමෝම අසුන් අරගෙන ඉන්නවා. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සිව්වණක් පිරිසකින් විමසනවා මහණෙනි මට ඔබලාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා කුමක්ද? මහණෙනි අපි බොහෝ දෙනෙක් කැමති නෑ අපිට අයහපත් දේවල් වෙනවට. ඒ වගේම හිතට පීඩාගෙන දේවල් වෙනවට අපි බොහෝ දෙනෙක් කැමති නෑ. ඒ වගේම අපි අමනාප දේවල් අපි කරා එනවට අපි කැමති නෑ. අපි හැමෝම කැමති නෑ දුක් සහගත දේවල් අපි කරා එනවට. හැබැයි හැමෝම ප්‍රාර්ථනා කරනවා මම හිතන පතන දේවල් සිද්ධ වෙන්න, මට කිසිම කරදරයක් නොවෙන්න, මම මනාප දේවල් විතරක්ම මට ලැබෙන්න, ඒ වගේම මට අයහපත වෙන දෙයක් වෙන්න එපා කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මහණෙනි එහෙම ප්‍රාර්ථනා කරාට ඒ ඇත්තෝ ඒවා අකමැති කියලා හිතුවට බොහෝ දෙනෙක් කරාම පැමිණෙන්නේ බොහෝ කෙනෙක්ටම මුහුණ දෙන්න වෙන්නේ තමන් අකමැති දේවල් වලට, තමන්ට දුක්ඛදායක දේවල් වලට, තමන්ගේ හිත මනාප නැති දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි ඒකට හේතුව මොකක්ද කියලා. අන්න ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා එහෙම නැත්තම් මේ සිව්වණක් පිරිසෙන් උත්තරයක් ලැබෙනවා බුදුහාමුදුරුවනේ අපිට ඒ ගැන අදහසක් නැහැ, බුදුහාමුදුරුවම මේක අපිට විසඳලා දුන්නොත් හොඳයි කියලා බුදුහාමුදුරුවගෙන් නැවත අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ ඇත්තෝ ආර්යාදී එහෙම නැත්තම් බුද්ධාදී ආර්යයන් වහන්සේලා සේවනය කරන්නේ නැහැ. ඒ වගේම සමහර උදවිය ආර්ය ධර්මයේ පිළිබඳව සේවනය කරන්නේ නැහැ, ආර්ය ධර්මයේ හොයන්නේ නැහැ. ඒ වගේම සමහර උදවිය සත්පුරුෂ ධර්මතා පිළිබඳව හොයන්නේ නැහැ. තව සමහරක් උදවිය සත්පුරුෂයෝ ආශ්‍රය නිශ්‍රය කරන්නේ නැහැ. යහපත් දේවල් කරන්නේ නැහැ. හැබැයි ඒ කට්ටිය භජනය කරන්නේ, සේවනය කරන්නේ, ආශ්‍රය කරන්නේ, නිශ්‍රය කරන්නේ ඒ ඇත්තන්ට දුකදායක දේවල්මයි. ආන්න ඒ විදිහට ආශ්‍රය කරනකොට, නිශ්‍රය කරනකොට, සේවනය කරනකොට ආන්න ඒ ඇත්තන්ට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇත්තන් කරා මොහොතක් මොහොතක් පාසාම පැමිණෙන්නේ දුක්ඛදායක දේවල්. මොහොතක් මොහොතක් පාසාම ඒ ඇත්තන් කරා ළඟා වෙන්නේ දුක්ඛදායක දේවල්. හැබැයි යම්කිසි නුවණ තියෙන පුද්ගලයෙක් ඉන්නවා ඒ ඇත්තෝ ආශ්‍රය නිශ්‍රය කරනවා ආර්යයන් වහන්සේලා. බුද්ධාදී ආර්යයන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ආදී ආර්යයන් වහන්සේලා දේශනා කරපු ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා. ශ්‍රුතවත් භාවයට පත් වෙනවා.
ඒ වගේම සමහර උදවිය සත්පුරුෂය ආශ්‍රය කරනවා. සත්පුරුෂ ධර්ම තමන් තුළ වර්ධනය කරගන්න උත්සාහ ගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ සත්තවත සූත්‍රයේදී දේශනා කරනවා මාතා පෙත්ති භරංජන්තුන් කුලේ ජෙට්ටා පචායිනං සන්හන් සකිල සම්භාසම් පේසුනෙය්‍ය පහායිනං මච්චේර වෙනේ යුත්තං සච්චං කෝධාබි බුංජනං තංවේ දේවේ තාවතින්සා ආහු සප්පුරිසෝ ඉති. මෙන්න මේ කියන කරුණ හතෙන් යුක්ත කෙනා සත්පුරුෂයෙක් බවට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආන්න ඒ වගේ කරුණු තමන්ගේ ජීවිතයට එකතු පාදා කරගෙන ඒ ඇත්තෝ සත්පුරුෂ ධර්මතා වර්ධනය කර ගැනීම සිද්ධ කරනවා. ඒ ඇත්තෝ සත්පුරුෂ ධර්මතා වර්ධනය කර ගැනීම විතරක් නෙවෙයි ඒ සත්පුරුෂ ධර්මතා සේවනය කරනවා, භජනය කරනවා, ඒවා ආශ්‍රය නිශ්‍රය කරනවා. හැම වෙලාවෙම මේ ඇත්තන්ගේ ජීවිතයත් ගෙවෙන්නේ සත්පුරුෂ ආශ්‍රයත් සමගමයි. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ආශ්‍රයත් සමගමයි. ආන්න එහෙම ගත කරන උදවිය කරා පින්වතුනි අර අපි බුදුරජාණන් වහන්සේ මුලින් සිහිපත් කරපු කරුණු කාරණා දුක්ඛදායක දේවල්, අමනාප දේවල්, ඒ වගේම අයහපත් දේවල් තමන් කරා පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සිහිපත් කරලා තව කරුණු කාරණා කිහිපයක් දේශනා කරනවා. මේ සූත්‍රයේ එතනින් පස්සුව විස්තර කෙරෙන්නේ ඒ පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා පුද්ගලයෝ 4 දෙනෙක්. ඒ පුද්ගලයෝ 4 දෙනාගෙන් කෙනෙක් බවට මේ බණ අහන ශ්‍රවණය කරන මේ සියලුම පින්වතුන්ලා අන්තර්ගත වෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී සිහිපත් කරන මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් තමන් කොයි කොටසේද ඉන්නේ කියන එක පිළිබඳව විමසමින් තමන් තුළ ඒ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගනිමින් යහපත් දේවල් තියෙනවා නම් ඒවා වර්ධනය කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් බණ අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරි මේ භික්ඛවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරි. මහණෙනි 4 ධර්ම සමාදාන පිළිබඳව කරුණු 4ක් සිහිපත් කරන්න පුළුවන්. පළවෙනි කාරණාව තමයි අත්ති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. මහණෙනි මේ ලෝකේ සමහර උදවිය ඉන්නවා මේ අවස්ථාවේදී දුකින් යුක්තව කාලය ගත කරනවා. ඒ වගේම ඒ ඇත්තන්ගේ ජීවිතයේ දිහා බලපුවම දොම්නස්සාගතින් යුක්තයි. කරදර බාධක තියෙනවා. ඒ ඇත්තන් හිතන දේවල් කරන්න පුළුවන් හයිය ශක්තිය අඩු වෙලා තියෙනවා. නොයෙකුත් ආකාරයේ දුක ඒ වගේම දොම්නස්ස ඒ ඇත්තන්ගේ ජීවිතේ පුරාවට පිරීලා තියෙනවා. ඒක සමහරක් වෙලාවට කායික වශයෙන් වෙන්න පුළුවන්. තව සමහරක් වෙලාවට මානසික වශයෙන් වෙන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙන්න මේ විදිහට දුක තියෙන ඒ වගේම දොම්නසෙන් කාලය ගත කරන මේ පුද්ගලයෝ මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් නම් මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් නම් ආන්න ඒ අකුසල කර්මයන් හේතු කොටගෙන මේ අවස්ථාවේදී පටන්ම දුක අනුභව කරනවා, දුක සේවනය කරනවා, දොම්නස අනුභව කරනවා, දොම්නස තමන් කරා පැමිණෙනවා. මේ අවස්ථාවේදී විතරක් නෙවෙයි පින්වතුනි මේ භවයෙන් පසු ආයතේ භවය පවා දුක්ඛදායක තත්වයට පත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දවසක් ලෞතර බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න පැමිණි තෝදෙය සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ගණනාවක් අහනවා. බුදුහාමුදුරනේ ලෝකේ ඉන්න සමහර උදවිය බොහෝම අල්පායුස්සයි. තව සමහරුන්ගේ ආයුෂය බොහෝම දීර්ඝයි. තව සමහරුන්ට භෝග සම්පත්තිය තියෙනවා. තව සමහරුන්ට භෝග සම්පත්තිය නැහැ. තව සමහරුන් බොහෝම නිරෝගී. තව සමහරු බොහෝම දුක්ඛදායක ලෙඩ රෝගවල් වලට ලක් වෙලා.
තව සමහරුන් බොහෝම ප්‍රඥාවෙන් යුක්තයි. තව සමහර උදවිය ප්‍රඥාවක් නැහැ. තව සමහර උදවිය බොහෝම වර්ණවන්තයි. තව සමහර උදවිය එහෙම වර්ණවන්ත භාවයක් නැහැ. ආදී වශයෙන් කරුණු ගණනාවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ තෝදීය පුත්‍ර සුභමානවකයාට දේශනා කරනවා ඒ පුද්ගලයා විසින් රැස් කරගෙන තියෙන කර්මයට අනුව ඒ පුද්ගලයා විසින් එකතු පාදා කරගෙන තියෙන කර්ම ශක්තියට අනුව ඒ ඇත්තන්ට මේ භවයේදී ඒව ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා පින්වතුනි අපි සමාජයේ දිහා හැරිලා බලපුවම අපිට පේනවා බොහෝම දුකින් කාලය ගත කරන උදවිය ඉන්නවා. දුම්නසෙන් කාලය ගත කරන උදවිය ඉන්නවා. හැබැයි ඒ ඇත්තෝ තමන්ගේ ජීවිකාව සඳහා සමහරක් විට ප්‍රාණඝාතය කරනවා. ප්‍රාණඝාතය කරලා ඒකේ ප්‍රතිඵල එනකොට ජීවිතේ දුක තමන් කරා නැවත ගෙන්න ගන්නවා. ඒ ඇත්තෝ මේ ආත්ම භාව විතරක් නෙවෙයි පරලොවටත් එහෙම්මම යනවා. සමහර උදවිය ඉන්නෝ පින්වතුනි මේ ආත්ම භාවයේ දුකින් කාලය ගත කරනවා, දුම්නසින් කාලය ගත කරනවා. හැබැයි කියන්නෙම බොරුන්. කරන්නෙම සොරකම. කරන්නෙම කාමයේ වරදව හැසිරීම. කියන්නෙම හිස් වචන. කියන්නෙම බොරුව. කියන්නෙම කේලම. ඒ වගේම කියන්නෙම කරන්නෙම නොයෙකුත් ආකාරයේ ව්‍යාපාද වැඩ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස් හිස්වල තියාගෙන යතු ජීවත් වෙනවා. ඒ වගේම යතු හැම වෙලාවකම ලෝභය කියන එක වර්ධනය කරනවා, විෂම ලෝභය වර්ධනය කරනවා. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම භාවයේ දුක අනුභව කරමින් කරන්නේ ප්‍රාණඝාතය නම්, තමන්ගේ රැස්සාවට කරන්නේ ප්‍රාණඝාතය නම්, තමන්ගේ ආයතනයක වැඩ කරනකොට කරන්නේ සොරකම නම්, තමන්ගේ ජීවත් වෙනකොට බොරුවෙන් නම් ජීවත් වෙන්නේ. අනිකුත් නොයෙකුත් ආකාරයෙන් මේ කියන දස අකුසලයම තමන් තුළ වර්ධනය කරගන්නවා නම් ඒ මොහොතක් පාසා පින්වතුනි දුක තමන් කරා පැමිණෙනවා. අපි බන්ධනාගාරයකට ගිහිල්ලා අහපුවම ඉන්න උදවියගෙන්, ඒ වගේම පොලිසියේ ඉන්න උදවියගෙන් අහපුවම්, නොයෙකුත් දුක්ඛදායක තත්වයන් වලට පත් වෙලා ඉන්න උදවියගෙන් අහපුවම් අපිට පේනවා ඒ ඇත්තු දුකින් කාලය ගත කරන ගමන් මේ වෙලාවෙත් ඒ ඇත්තු කරලා තියෙන දුක්ඛදායක දේවල්, තමන් කරා ප්‍රතිඵල ලැබෙන දේවල් කරලා තියෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහේ පුද්ගලයෝ මේ සමාජයේ අපිට පේන්න තියෙනවා, පේන්න ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි පුද්ගලයා හැටියට දේශනා කරනවා අත්තිබික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින්ච දුක්ඛ විපාකං. මහණනි මේ ආත්ම භාවයේ ඉන්නවා බොහෝම සපවත් ජීවිත ගත කරන උදවිය. සොම්නසෙන් කාලය ගත කරන උදවිය. ඒ ඇත්තන්ගේ ජීවිතයේ දිහා හැරිලා බලපුවම හැමදේම ආට්‍යයි. ඒ ඇත්තන්ට හොඳ දේශයක් හම්බෙලා තියෙනවා. හොඳ දරුමල්ලු හම්බෙලා තියෙනවා. හොඳ රාජ්‍යයක් හම්බෙලා තියෙනවා. සප සම්පත් හම්බෙලා තියෙනවා. හොඳ දෙමව්පියෝ හම්බෙලා තියෙනවා. හොඳ පරිසරයක් හම්බෙලා තියෙනවා. මේ අත බොහෝම සැප සම්පත් සහිතව සුඛදායක සෝමනස්ස සහගත ජීවිතයක් ගත කරනවා. හැබැයි පින්වතුනි එහෙම ගත කරන උදවිය තමන්ගේ ජීවිතයේ හැටියට ප්‍රාණඝාතය සමහරු කරනවා. තමන්ගේ ජීවිකාව හැටියට ප්‍රාණඝාතය සිද්ධ කරනවා. තව සමහරක් වෙලාවට අනිත් අයගේ ජීවිත විනාශ කරන්න යතු උපදෙස් දෙනවා, ඒවට අනුබල දෙනවා. සමහර උදවිය පින්වතුනි අනිත් අයගේ දේවල් සොරා ගන්නවා. අනිත් අයගේ පොදු දේපල හොරා ගන්නවා. සමහරක් වෙලාවකට අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්නවා තමන්ගේ බලපුලුවන් කාරකමේ. සමහර උදවිය කාමයේ වරදවා හැසිරෙනවා. තව සමහර උදවිය බොරුවෙන්මයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. තව සමහර උදවිය බොහෝම උසස් තැන්වල ඉන්නවා. ඒ වගේම හැමදේම හම්බෙලා තියෙනවා. හැබැයි කේලමින්මයි ඒ අත්තන්ගේ ජීවිතය ගත කරන්නේ. සමහර උදවිය හිස් වචනින් තමන්ගේ ජීවිතය ගත කරනවා. කිසිම තේරුමක් නැති දේවල් කතා කර කර ඔහේ ඉන්නවා. සමහර දේවල් හැමදේම ලැබිලා තියෙනවා. ඒ අත්තන්ගේ ලෝභය මොහොතින් මොහොත වර්ධනය කරගන්නවා. ව්‍යාපාදය සමහරු වර්ධනය කරගන්නවා. තමන්ට ලැබිලා තියෙන ධනය, තමන්ට ලැබිලා තියෙන බලය, මේ සියලු දේවල්
තරහව වෛරය සඳහා සමාජගත කරන්න යොදා ගන්නවා. සමහර වෙලාවට කෙනෙක්ගේ හිත දූෂ්‍ය වෙන දේවල් ප්‍රචාරණය කරන්න යොදා ගන්නවා මේවා. තව සමහර උදවිය හැමදේම තියෙනවා, හැබැයි මිත්‍යා දෘෂ්ටික දේවල් සමාජගත කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටික දේවල් කියන්නේ වැරදි අදහස් තමනුත් පිළි අරගෙන ඒවා සමාජගත කරන්න උදව් කරනවා, උපකාර කරනවා. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතන්ගේ ආයිති භවය දුකදායකයිද සුඛදායකයිද? දුක්ඛදායකයි. ඒ අතන් ඉන්න උඩ දිහා අනුව සැපේ දිහා ඒ වගේම සොම්නස දිහා බලපුවම ඒ අතන්ට පේන්නේ නැහැ තමන් පහළට මේ දැන් ගමන් කිරීම ආරම්භ කරා කියලා. හැබැයි පින්වතුනි, ඒ අතන්ට මොහොතින් මොහොත ඒ අවස්ථාවේ පටන්ම පහළට ගමන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. යැත්තු කලින් ආත්ම භාවවල කලින් කරපු කුසලයේ පිනේ ශක්තිය අනුභව කරනවා මේ අවස්ථාවේදී. හැබැයි පින්වතුනි, ප්‍රතිඵල කොහොම වෙයිද? දේවදත්ත හාමුදුරුවෝ රාජකුමාරයෙක් හැටියට හිටියේ. දේවදත්ත හාමුදුරුවෝ රාජකුමාරයෙක් හැටියට බුද්ධ ශාසනයට එකතු වෙලා උතුම් වූ පැවිද්ද ලබාගත් ලෞතර බුදුරජාණන් වහන්සේගෙන්. හැබැයි ජීවත් වෙලා ඉන්න කාලෙදී මොහොතින් මොහොත සිද්ධ කළේ කුමන දේවල්ද ඔබලා සියලු දෙනාම දන්නවා. ප්‍රතිඵලය අපි අහලා තියෙනවා කොහොමද උනේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බොහෝ දෙනාගේ ඒ විදිහේ උදවිය නරකම් කරන්න පටන් ගත්තොත් පින්වතුනි, එයත්න්ගේ ආයති භවය එහෙම නැත්නම් පරලෝකය සුගතියට නෙවෙයි පින්වතුනි යන්නේ, දුගතියටයි. තුන්වෙනි පුද්ගලයා හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්ඛවේ ධම්ම සමාදානම් පච්චුප්පන්න දුක්ඛං ආයතින්ච සුඛ විපාකං. එයතෝ මේ ආත්ම භාවයේ ජීවත් වෙනකොට දුකසේ කාලය ගත කරනවා, දුම්නසින් කාලය ගත කරනවා. හැබැයි පින්වතුනි, ඒ ඇත්තන්ට ප්‍රාණඝාතී කරා නම් මේ ටික දවසක් හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. හැබැයි සොරකමක් කරා නම් ටික දවසක් හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. කාමයේ වරදවා හැසිරුණා නම් ටික දවසක් හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. ඒ වගේම හිස් වචනය, කේලම් කීම්, බොරු කීම් ආදී දේවල්, නරක දේවල් පුරුදු පුහුණු කරගත්තා නම් తాවකාලිකව හෝ සැපයක් විඳින්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. හැබැයි නුවණ තියෙන උදවිය, ප්‍රඥාව තියෙන උදවිය, සත්පුරුෂයෝ ආශ්‍රය කරලා තියෙන උදවිය, සත්පුරුෂ ධර්මතා පිළිබඳව අවබෝධයක් තියෙන උදවිය පින්වතුනි, එන්න ඒ වගේ කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව විශ්වාසය ඇති කරගෙන, ඒ වගේ දුක්ඛදායක ප්‍රතිඵල පිළිබඳව විශ්වාසය ඇති කරගෙන ආන්න ඒ කට්ටිය ප්‍රාණඝාතයෙන් මිදෙනවා. ආන්න ඒ කට්ටිය සොරකමින් මිදෙනවා. ආන්න ඒ කට්ටිය කාමයේ වරදව හැසිරීමෙන් මිදෙනවා. හැබැයි කෙනෙක් ඊටාම දුකසේ ගත කරන කෙනෙක්, ඒ වගේම දුම්නසෙන් ගත කරන කෙනෙක්ට ප්‍රාණඝාතයේ සිද්ධ කරන මොහොතක් හරි සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන් ඒ රස්සාවට අනුව. හැබැයි ඒකෙන් වැළකීමෙන් ටිකක් දුක අනුභව කළත්, හොරකම් නොකිරීම නිසා ඒ වේල එහෙම නැත්නම් එදා දවස දුකසේ ගත කළත් පින්වතුනි, ඒ ඇත්තෝ දවසින් දවස අඩියෙන් අඩිය මොහොතින් මොහොත පින්වතුනි ඒ ඇත්තෝ උඩට ගමන් කිරීම ආරම්භ කරනවා. අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇත්තන්ගේ භාවය මොහොතින් මොහොත අඩියෙන් අඩිය ඉහළට ගමන් කරනවා. අන්න ප්‍රතිඵල ලෙස ආයතින්ච සුඛ විපාකං, ඒ ඇත්ත මොහොතින් මොහොත උඩට සුඛසාගත දේවල් නැත්තම් සැපේ අනුභව කිරීම ආරම්භ කරලා ඒ ඇත්තන්ගේ භවය සුඛ තැනක ඉපදී, ඒ ඇත්තන්ගේ ඊළඟ භවය යහපත් තැනක ඉපදී. අපි දන්නවා රජ්ජුමාලාගේ කතාව. නොයෙකුත් කරදර පීඩා ඒ ඇත්තන්ට ඇති වුණා ගෙදර ඉන්නකොට. හැබැයි ඒ ඇත්තෝ සමහරක් වෙලාවට සියදි විහානි කරගන්නත් ලෑස්ති වුණා. හැබැයි ඉවසගෙන ඒ ඇත්තෝ ඉදිරියට ආවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් මාර්ගඵල ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපි සාමාවතීගේ කතාව අහලා තියෙනවා පින්වතුනි. ඒ සාමාවතීගේ කතාව අහලා තියෙන අපි ඒ කතාවේ තියෙන කරුණු අපේ ජීවිතයට එකතු කරගන්න. සමහරක් වෙලාවට දුක දැනේ, දුම්නස දැනේ. හැබැයි අපි තමන් තුළ තියෙන නරකම්, තමන් තුළ තියෙන
අඩුපාඩුකම් යටපත් කරගෙන ආන්න හොඳකම් පුරුදු කරන්න ගත්තොත් යහපත් දේවල් පුරුදු කරන්න ගත්තොත් ඒ වගේම ගුණධර්ම වර්ධනය කරගන්න පටන් ගත්තොත් ආන්න පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ ඇත්තන්ට සුඛ සහගත ජීවිතයක්මයි අත් වෙන්නේ. ඒ ඇත්තන්ට පොලිසියට බය වෙන්න දෙයක් නැහැ. ඒ ඇත්තන්ට උසාවියට බය වෙන්න දෙයක් නැහැ. ඒ ඇත්තන්ට බන්ධනාගාරයට බය වෙන්න දෙයක් නැහැ. ඒ ඇත්තන්ට නොයෙකුත් දේවල් නීතිවලට බය වෙන්න දෙයක් නැහැ. ඒ ඇත්ත බොහෝම ධාර්මික ජීවිතයක් ගත කරන්න පිංගුතුනි. එහෙම වෙන්නේ ධර්මය Taman තුලට ගත්ත උදවියට. ලෝතර බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව හැටියට දේශනාකට වදාලා අත්ති භික්ඛවේ ධම්ම සමාදානම් පච්චුප්පන්න සුඛංචේව ආයතින්ච සුඛ විපාකං. මේ ආත්ම භාවයේ පිංගුතුනි ඒ අත්තන්ගේ ජීවිතේ බොහොම සුඛ සහගතයි. දුම්නසෙන් සොම්නසෙන් පිරීලා ඒ අත්තන්ට අඩුපාඩුවක් නැහැ. හැමදේම හොඳ විදිහට තියෙනවා පිංගුතුනි. හැබැයි හැමදේම හොඳ විදිහට තිබෙන ඒ ඇත්තෝ ඒ සැපේ අනුභව කරන ගමන් මේ ආත්ම භාවිතයේ ඇත්තෝ කිසිම ප්‍රාණඝාත ආදී වකුසල ධර්මයක් කරන්නේ නැහැ. ඒකම ඒ ඇත්තෝ සොරකමට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ඇත්තෝ කාමයේ වර්ධවා හැසිරීම ආදී ලාමක ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නැහැ. ඒ ඇත්තෝ හිස් වචන කතා කරන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, අනිත් අයට පරුස වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම ඒ ඇත්තෝ ලෝභය යටපත් කරගෙන Taman තුල අලෝභ සහගත සිතුලි වර්ධනය කරගන්න හැම වෙලාවකම මහන්සි වෙනවා, දායක වෙනවා, පින්කම් සිද්ධ කරනවා. ඒ වගේම සමහර උදවිය පිංගුතුනි ව්‍යාපාද නෑ. ඒ ඇත්තෝ බොහෝම මෛත්‍රී සහගතයි. ඒ ඇත්තන්ගේ වචනීය මෛත්‍රී සහගතයි, ක්‍රියාව මෛත්‍රී සහගතයි. ඒ වගේම මේ ඇත්තන්ගේ සිතුවිලි මෛත්‍රී සහගතයි. ඒ ඇත්තෝ ලෝකයේ දිහා බලනකොට හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා මේ සියලු ලෝක සත්වයෝම සුවපත් වෙත්වා කියලා. ඒ වගේම සමහර උදවියේ මිත්‍යා දෘෂ්ටික අදහස් නෙවෙයි සම්‍යක් දෘෂ්ටික අදහස් සමාජගත කරනවා. මේ විදිහට කරන්න, මේ විදිහට පින්කම් කරන්න, මේ විදිහට සිල් රකින්න, මේ විදිහට බණ භාවනා කරන්න, මේ විදිහට ජීවිතේ යහපත් කරගන්න ඔය කියන නරකම් වලින් ඈත් වෙලා හොඳ තැනකට එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ ඇත්තෝ අනිත් අයට ආරාධනා කරනවා. අනිත් අයත් එක්ක එකතු වෙලා ජීවිතේ යහපත් කරගන්නවා. අනාථපිණ්ඩික සිටුවරයා 54 කෝටියක් ධනෙ වියදම් කරලා ජේතවනාරාමේ හදනවා. විසාකාව 27 කෝටියක් වේපැහැදම් කරලා පූර්වාරාමය සකස් කරනවා. ඒ අත්තන්ගේ ජීවිත දිහා බලපොම නොයෙකුත් Tamanට කරදර බාධක ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ඇත්තෝ සියලු දේවල් ආරක්ෂා කරගෙන Taman තුල තියෙන ගුණ ධර්ම ආරක්ෂා කරගෙන ඒ ඇත්තෝ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අනාථපිණ්ඩික සිටුවරයා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට ලබා ගත්තා. විසාකාව අවුරුදු 7 දී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට ලබා ගත්තා. ඒ ඇත්තන්ගේ ගෘහ ජීවිතය සාර්ථක කරගත්තා. ඒ ඇත්තන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගත්තා. එහෙම වෙන්න හේතුව තමයි පිංගුතුනි තමන්ට ලැබිලා තියෙනවා. තමන් සුඛ සහගත ලෙස ජීවත් වෙනවා, සෝමනස්ස සහගත ලෙස ජීවත් වෙනවා. හැබැයි නරකම් වලින් ඈත් වෙලා හොඳ දේවල් වල ජීවිතේ කැප කරලා තියෙනවා. ඒ නිසා පිංගුතුනි චුන්දසූකරගේ කතාව ගත්තම චුන්දසූකරට බොහෝ දේවල් තිබ්බා. හැබැයි චුන්දසූකරගේ ජීවිතේ ඒ ඇත්තන් ගත කළේ කොහොමද? නරකකමෙන්. ප්‍රාණඝාතය කළා. අන්තිමේදී මිය පරලොව ගියේ තාලේ බලන්න. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ටවත් පිහිට වෙන්න බෑ අපි නරකකමකට එළඹුණාට පස්සේ. දේවදත්ත හාමුදුරුවෝ ලෞතර බුදුරජාණන් වහන්සේත් එක්ක නොයෙකුත් ගැටුම් ඇති කරගත්ත, නොයෙකුත් ආකාරයට ක්‍රියා කළා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න දේවදත්ත හාමුදුරුවෝ එනකොට ලෞතර බුදුරජාණන් වහන්සේට උදව් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. චුන්දසූකරයා අල්ලපුවත් හිටියේ. හැබැයි එයා කෑ ගහනවා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේටවත් ගිහිල්ලා උදව් කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇයි පින්වතුනි ලෝක ධර්මතාවයට අනුව පිටින් යන උදවියට උදව් කරන්නවත් සමහරක් වෙලාවට ලෝක ධර්මතාවයවත් ඉඩ දෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා අපි මේ කියන කරුණු කාරණා මේ 4 ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු පුද්ගලයෝ 4 දෙනා අපි මනවින් අවබෝධ කරගන්න ඕනේ.
මේක ලෞතර බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න ලස්සන උපමා 4ක් දේශනා කළා. මේ පුද්ගලයෝ 4 දෙනාගේ ස්වභාවය විස්තර කරන්න. එක්තරා දවසක පින්වතුනි ලෞතර යම් කිසි පුද්ගලයෙක් කඩයක් තියාගෙන ඉන්නවා. මේ ස්ථානෙට එනවා එක්තරා පුද්ගලයෙක්. ඇවිල්ලා අහනවා මේ බඳුනේ මොනවද තියෙන්නේ? එතකොට ඒ පුද්ගලයා කියනවා මේ බඳුනේ තියෙන බොහෝම තිත්ත තියෙන ලබු පානයක්. මේ ලබු පානය බොහෝම තිත්ත සහගතයි. මේ ලබු පානයේ කිසිම රහක් නැහැ. හැබැයි මේ ලබු පානයට හලාහල විස එකතු කරලායි තියෙන්නේ. මේ පුද්ගලයාට කියනවා මේක බොන්න එපා. හැබැයි පින්වතුනි අර පුද්ගලයා ඒක විශ්වාස කරන්නේ නැහැ, අදහන්නේ නැහැ. එයා ඒක පිළිගන්නේ නැහැ. එයා ඒ පානය අරගෙන බොනෝ. බොනකොට තමන්ගේ කටට බොහෝම තිත්ත සහගතයි. මේ පානය දිහා බලපුවම බොහෝම ප්‍රියතාවයක් නැහැ. මේ පානය දිහා බලපුවම හොඳ සුගඳක් එන්නේ නැහැ, දුර්ගන්ධයක් එන්නේ නැහැ. හැබැයි පින්වතුනි ඒක පානය කළාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ පුද්ගලයා මරණ ස්වභාවයට පත් වෙනවා. පළවෙනි පුද්ගලයාත් එහෙමයි. එයත් ඔක වැඩ කරනකොට ජීවත් වෙන්නේ දුකසේ. හැබැයි කරන්නේ නරක දේවල්, ප්‍රතිඵලත් නරක විදිහටම Tamanට ලැබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවැනි උපමාවට හැටියට ගත්තා. තව පුද්ගලයෙක් එනවා ඒ කඩේට. එතෙන්ට ඇවිල්ලා අහනවා මේ භාජනේ මොනවාද තියෙන්නේ? එතකොට කියනවා මේ භාජනයේ දිහා බලපුවම බොහොම රත්තරන් ආලේප කරපු ලස්සන මැටි භාජනයක්. මේ භාජනයේ හැරිලා බලපුවම මේක බොහොම සුවඳක් එනවා. ඉතින් මෙයා කියනවා මේක බොහොම සුවඳයි, වර්ණවත්, ඒ වගේම රසයි. හැබැයි මේකට හලාහල වස විකතු කරලා තියෙනවා. පෙනුමට බොහොම ලස්සනයි, බොහොම සුවඳයි. හැබැයි මේ පුද්ගලයා මේක අරගෙන පානය කරනවා. භාජනයේ ලස්සනයි, බොනකොට සුවඳයි, ඒක බොනකොට රසයි, ඒ වගේම බලන්න ප්‍රියයි. හැබැයි පින්වතුනි ප්‍රතිඵලය මොකක්ද? ජීවිතේ මරණයෙන් ඒ ඇත්තන්ගේ කෙලවුරු වුණා. මේ ස්ථානයේ තවත් පුද්ගලයෙක් කෙනවා ඒ පාණ්ඩු රෝගේ හැදිච්ච කෙනෙක්. මේ පාණ්ඩු රෝගේ හැදිච්ච කෙනා ඇවිල්ලා මෙයාගෙන් අහනවා මේ භාජනේ මොනවාද තියෙන්නේ? තව භාජනයක් පෙන්නලා. එයා කියනවා මේ භාජනේ තරුණ වස්සෙකුගේ ගෝමූත්‍ර දාලා මේකට අරලු එකතු කරලා, බොලු එකතු කරලා, නෙල්ල එකතු කරලා බොහෝම හොඳ බෙහෙතක් හදලා තියෙනවා. අපේ බණ පොතේ තියෙනවා පූතිමුත්ත බෙහෙසජ්ජය කියලා එකක්. යම් කෙනෙක්ට බොන්න පුළුවන් නම්, හදාගෙන බොන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ බොහෝ ලෙඩ සනීප වෙනවයි කියලා අපේ බණ පොතේ සඳහන් වෙනවා. මේ පුද්ගලයා කියනවා මේ එන්නේ බෙහෙත කියලා. බලපුවම ප්‍රියතාවයක් නැහැ, සුවඳක් නැහැ, බොහොම ගඳයි. ඒ වගේම බලපුවම ප්‍රියතාවයකුත් නැහැ. ඒ වගේම බොනකොට මේක රහකුත් නැහැ. හැබැයි මෙයා අමාරුවෙන් නමුත් බොනවා. ප්‍රතිඵලය මොකද? පාණ්ඩු රෝගයේ සනීප වුණා. ලෙඩේ සනීප වුණා. අපිට ජීවත් වෙනකොට නොයෙකුත් කරදර එනවා, බාධක එනවා, දුම්නස් සහගත ලෙස අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අමාරුවෙන් නමුත් යහපත් දේවල් පුරුදු කරගෙන ගියාම අර බෙහෙත අමාරුයි බොන එක. හැබැයි බිව්වට පස්සේ ප්‍රතිඵලය හොඳයි. අමාරුයි සමහරක් වෙලාවට හොරකම් කරන්න ඉඩ තියෙන තැනක හොරකම් නොකර ඉන්න එක අමාරුයි. කරන එක ලේසි. හැබැයි නොකර හිටියොත් ප්‍රතිඵලය හොඳයි. ප්‍රාණඝාතය කරන්න ඉඩ තියෙන තැනක කරන එක ලේසි. නොකර හිටියොත් ඊට වඩා සුඛ සාගතයි. බොරු කියන තැනක බොරු කියලා පහසුවෙන් ඉන්න පුළුවන් තැනක බොරු නොකියා ඉන්න එක අමාරුයි. හැබැයි අමාරුවෙන් නමුත් කරගත්තොත් Tamanට පහසුයි. අන්න බුදුහාමුදුරු මේ උපමාවෙන් එක දේශනාකට වදාලා. ඊළඟට ලෝතර මේ ඒ පුද්ගලයා බුදුහාමුදුරු තව උපමාවක් දේශනා කරනවා. මේ ස්ථානෙට එනවා යම් තව පුද්ගලයෙක්. එයා ඇවිල්ලා තව භාජනයක් පෙන්නලා අහනවා මේකේ මොනවාද තියෙන්නේ? එතකොට කියනවා මේකේ බොහොම රත්තරින් හදපු භාජනයක්. මේකේ පුරවලා තියෙනවා දී වලින් හදාගත්ත, මී කිරි වලින් හදාගත්ත, මී පැණි එකතු කරගත්ත
බොහෝම පානයක් රසවත් පානයක් හදලා තියෙනවා. බලපුවම බොහෝම ප්‍රියමනාපයි. මෙහා කියනවා මේ භාජනයේ බොහෝම හොඳ දේවල් ටිකක් තියෙන්නේ. බිව්වොත් ඇඟට හොඳයි. මෙහා බොනවා. බොනකොට සුඛසහගතද නැද්ද? සුඛසහගතයි. Tamanට ප්‍රියයිද නැද්ද? ප්‍රියයි. මෙයාට රසක් දැනුණද නැද්ද? රසක් දැනුණා. හැබැයි බොන වෙලාවේ සන්තෝෂයක් දැනුණද නැද්ද? සන්තෝෂයක් දැනුණා. හැබැයි සන්තෝෂය දැනුණා වගේම ප්‍රතිඵලත් සන්තෝෂදායකද නැද්ද? සන්තෝෂදායකයි. ප්‍රතිඵලත් සන්තෝෂදායකයි. අන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආත්ම භාවයේ පච්චුප්පන්නංච මේ ආත්ම භාවයේ සුඛසහගතව ජීවත් වෙනවා, සැපෙන් ජීවත් වෙනවා, යහපත් ලෙස ජීවත් වෙනවා. හැබැයි පින්කම් නැත්තම් යහපත් ලෙස ජීවත් වෙන උදවියගේ ජීවිතය ඊළඟ ආත්ම භාවෙත් සුඛසහගතයි. ඒ නිසා පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණාවෙන් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන සිහිපත් කළා. පළවෙනි පුද්ගලයා තමයි මේ ආත්ම භාවයේ දුක් ලෙස නැත්තම් දුකෙන් දෝමනස්යෙන් ගත කරනවා. හැබැයි සිද්ධ කරන්නේ නරක වැඩ නම් ආන්න ඒ පුද්ගලයා මෙහි මොහොතේ පටන් පහළට යෑම ආරම්භ කරලයි. යම් කිසි පුද්ගලයෙක් මේ ආත්ම භාවයේ සැපසී ජීවත් වෙනවා, සෝමනස්ස සහගතව ජීවත් වෙනවා, හැම දෙයක්ම ලැබිලා හොඳ ලෙස ජීවත් වෙනවා. හැබැයි තමන් තුල පුරුදු කරගෙන යන්නේ නරක දේවල් නම් ආන්න ඒ ඇත්තු මේ මොහොතේ පටන් පහළට ගමන් කිරීම ආරම්භ කරලා. තව සමහර කෙනෙක්ගේ මේ ආත්ම භාවයේ ජීවිතේ ටිකක් දුකයි නම්, කරදරයි නම්, ටිකක් අමාරුවෙන් ගත කරන්නේ. හැබැයි ඒ ඇත්තු පුරුදු කරන්නෙම හොඳ දේවල් නම් ඒ නැත්තම් අඩියෙන් අඩිය මොහොතින් මොහොත ඉහළට එන්න ආරම්භ කරලා. තව සමහර උදවිය මේ මොහොතේ පටන් මේ අවස්ථාවේ සැපසහගත ලෙස ජීවත් වෙනවා, සුඛසහගත ලෙස ජීවත් වෙනවා. හැබැයි සිද්ධ කරන්නෙම හොඳ වැඩ නම්, යහපත් දේවල් නම් ආන්න ඒ ඇත්තන්ගේ ජීවිතය ඉන්න තැනින් තවත් ඉහළට යනවා. ඒ නිසා ඔය ඇත්ත බලන්න කල්පනා කරලා තමන් මේ කොටසින් කොයි ගොඩටද අයිති වෙලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කළා අපි කැමති වෙනවා, මනාප වෙනවා, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා අපි කරා හැම වෙලාවෙකම හොඳ දේවල්ම ලැබෙන්න. අපි කරා හැම වෙලාවෙම යහපත් දේවල් එන්න. අපිට කිසි කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි එහෙම හැමෝටම ලැබෙන්නේ නැහැ. ආන්න ඒකට හේතු දෙකක් බුදුහාමුදුරෝ දේශනා කළා. පළවෙනි කාරණාවෙන් දේශනා කළා අපි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ මඟ ගමන් කරන්නේ නැත්නම්, දේශනාවට අනුව ජීවත් වෙන්නේ නැත්නම්, ඒ වගේම අපි සත්පුරුෂය ආශ්‍රය කරන්නේ නැත්නම්, සත්පුරුෂ ධර්මතා අපි තුල වර්ධනය කරගන්න උත්සාහ කරන්නේ නැත්නම්, අපි සේවනය කරන්නේ, භජනය කරන්නේ, ආශ්‍රය කරන්නේ, එකතු කරගන්නෙම හැම මොහොතකම මේ නරක උදවියම නම්, නරක දේවල්ම නම් අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ලැබෙන්නෙම දුක්ඛදායක දේවල්මයි. අපිට ලැබෙන්නෙම අපි කැමති නැති දේවල්මයි. අපිට එකතු වෙන්නෙම අපිට අයහපතක් ලැබෙන දේවල්මයි. ඒ නිසා යම් කිසි කෙනෙක් පිංගුතුනි මේ මනුෂ්‍යාත්ම භාවය බොහෝම හොඳට යොදා ගන්න පුළුවන් එකක්. මේ මනුෂ්‍යාත්ම භාවය තේරුම් අරගත්ත උදවියට, මේ මනුෂ්‍යාත්ම භාවය අවබෝධ කරගත්ත උදවියට, මේ මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම තේරුම් ගත්ත උදවියට, මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය කොච්චර අගේද කියලා දැනෙන උදවිය මොහොතක් පාසා පිංගුතුනි මේක ආරක්ෂා කරගන්නවා. තමන්ට එක ඇහැක් නම් තියෙන්නේ, තමන් ඒ ඇහැ ආරක්ෂා කරනවා වගේ මේ මනුෂ්‍යාත්ම භාවය රැකගන්න කියන්නේ. බලන්න කී දෙනෙක් නම් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයට සාප කරනවද? කී දෙනෙක් නම් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය ගැන තෘප්තිමත් නැද්ද? කී දෙනෙක් නම් මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය ඇයි අපිට ලැබුණේ කියලා කී දෙනෙක් නම් කල්පනා කරනවද? ඒ කවුරුවත් නිසා නෙවෙයි, තමන්මයි පින්වතුනි, තමන්ගේ ක්‍රියාකාරකම් නිසා ලබන ප්‍රතිඵලවලම ඒව හිතන්නේ. තමන්මයි ඒක ඇති කරගෙන තියෙන්නේ, වෙන කවුරුවත් නෙවෙයි පින්වතුනි.
ලෝකේ අපිට ඒව දේවල් දෙන්නේ නැහැ. තමන්ම ඒව කරගන්නේ. ලෝකේ දිහා හැරිලා බලපුවම මේ හැම කෙනෙක්ම හැම හොඳ නරක දෙකම අපිට පේන්න තියෙනවා. ඇයි අපිට බැරි හොඳ පැත්තට යන්න? ඇයි අපිට බැරි යහපත් දේවල් වලට එකතු වෙන්න? ඇයි අපිට බැරි මේ යහපත් ගුණධර්ම එකතු කරගෙන ජීවිතේ යහපත් කරගන්න? අපේ ජාතක කතා පොතේ ඒ වගේම අපේ ප්‍රේතවත් විමානවත් වේ තියෙන කතා බලන්න ඒ ඇත්තන්ට සිද්ධ වුණා නම් ඒවා ඇයි අපිට නොවි තියෙන්න පුළුවන්ද කල්පනා කරන්න. ඒ ඇත්තනු දුකටපත් වුණා නම් ඒ ඇත්තනු සැපයටපත් වුණා නම් ඒ ඇත්තනු මේ සසර ගමන කෙටි කරලා නිවන් දැක්කනම් ඇයි අපිට එහෙම බැරි වෙන්නේ කියලා අපි කල්පනා කරන්න. ඒ නිසා තමන්ගේ හදවතට තමන් අවංක වෙන්න, තමන්ගේ හෘදයෙන් තමන් තීරණය ගන්න, තමන් ගැන අවබෝධය තමන්ට තියෙනවා. තමන් කොයි වගේ කෙනෙක්ද කියලා තමන්ම නිශ්චයකට එන්න. ඔය කියන කොටස් දෙකෙන් පළවෙනියට කිව්ව කොටසෙනුත් පස්සේ කිව්ව කොටසෙනුත් තමන් කොයි ගොඩේද කියලා තේරුම් ගත්ත කෙනා ආන්න ජීවිතය ආරක්ෂා කරගන්නවා. ජීවිතය ආරපරිස්සම් කරගන්නවා. තමන් වරදට වැටෙන්නේ නැතුව, තමන් වරදට එකතු වෙන්නේ නැතුව වරදෙන් මිදිලා හැම මොහොතකම ප්‍රාණඝාත ආදියෙන් වැළකීලා දස අකුසලය ප්‍රහාණය කරලා දස කුසලය මොහොතින් මොහොත වර්ධනය කරන්න පටන් ගන්නවා. ඒ ඇත්තන්ගේ මෙලොව ජීවිතයත් සාර්ථක වෙනවා, පරලොව ජීවිතයත් සාර්ථක වෙනවා. ඒ නිසා ලැබිච්ච මනුස්ස ආත්ම භාවය ආරක්ෂා කරගෙන ජීවිතේ ගොඩනගා ගන්න තමන් මේ ධර්ම කරුණු ජීවිතයට එකතු කර ගැනීම සිද්ධ කරන්න කියලා මේ වෙලාවේදී සිහිපත් කරමින් මේ වෙලාවේදී අද ධර්මානුශාසනාවට දායකත්වයේ දැක්වූ පින්වතුන්ලාට පින් අනුමෝදන් කිරීමට අපි සූදානම් වෙමු. ධර්මානුශාසනාවේ දායකත්වයන් ඉදිරිපත් කරන්නට මාවතගම ඉඟුරුවත්තේ වටරක පදිංචි අද දින උපන්දිනය සමරන අභිලාෂී මිනිබිරියගේ සහ සියලු දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි සෙත් ප්‍රාර්ථනා කිරීමත්, පරලොව සැපත් වූ රඹුක්කන දිසානායක සහ පුත්‍රයෝ වෙළඳසැලේ නිර්මාතෘ වූ ඩී.එම්. කරුණාරත්න මහතාට, ඩී.එම්. පොඩිමැණිකේ, ඩී.එම්. සෝමාවතී, ඩී.එම්. සිරිසේන යන සහෝදර සහෝදරයන්ටත්, ඩී.එම්.ජී. දිසානායක, ඉන්දික බණ්ඩාර දිසානායක, විජිතා බෝපේ බණ්ඩාර යන දරුවන්ටත් දෙපාර්ශ්වයේම මව්පියන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාවතගම ඉඳුරුවත්තේ වටරැක පදිංචි ලීලා ජයසේකර ඇතුළු පවුලේ සෑම දෙනා විසින්. මීට වසර 39කට පෙර මියගිය එම්.ජී. ජිනදාස පියාණන්ට වසර 26කට පෙර මියගිය ආරේ රොසලින් හාමිනේ මෞතුමියට පින් පිණිසත්, සිළුම් මියගිය ඥාතින්ට පින් පිණිසත්, වසර 25කට පෙර මියගිය සෝම්පාල අබේකෝන් ස්වාමි පුරුෂයාට සහ ඔහුගේ මියගිය දෙමව්පියන්ට පින් පිණිසත්, ගුණවතී මහත්මියගේ පවුලේ සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරයන්ට සහ දරු මුණුබුරන්ට ආශිර්වාද පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ලුණුවත්ත ගල්තුඩ සමන් නිවසේ පදිංචි එම්.ජී. ගුණවතී මහත්මිය විසින්. කුරුණෑගල පනම්බලන මාවතේ විශ්ව විශ්‍රාමික බැංකු කළමනාකරු WMTB කුමාරසිංහ මහතා අභාවප්‍රාප්ත වී 2020 8වෙනි මාස 31 වන දිනට වසර 10ක් පිරීම නිමිත්තෙන් කුමාරසිංහ මහතා ඇතුළු මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ බත්තරමුල්ල බටපොත විමලතිස්ස මාවත අංක 302 B පදිංචි WMTK වාසල සහ නීලා කුමාරසිංහ ඇතුළු පවුලේ පිරිස විසින්. රංග දිනේන්ද්‍ර පුතුගේ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම සහ ඔහුට නිරෝගී ජීවිතයක් සහ අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි පතන්නේ මව කමලා කන්නංගර වැඩිමහල් සොහිරු උපේන්ද්‍ර හා ඔහුගේ බිරිඳ අප්සරා සහ දරුවන් දෙදෙනා වන සහන් සහ තරුකි යන අය. ධර්මදේශනාව ශ්‍රවණය කළ අයටත් උපකාර කළ අයටත් දේශකයන් වහන්සේට නිවන් සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ DKW කන්නංගර විසින්. වසර 20කට පෙර අභාවප්‍රාප්ත කේ චමින්ද දීපාල් රණවිරු පුතුට පින් පැමිණවීමත්, වසර 36කට පෙර අභාවප්‍රාප්ත HA ඇඩ්වින් පියාණන්ට පින් පැමිණවීමත්, ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් වන මහගම නායදොල විසූ වසර 20කට පෙර අභාවප්‍රාප්ත කේ පොඩිනේරිස් පියාණන්ට සහ වසර 9කට පෙර අභාවප්‍රාප්ත H සරලින් මෑණියන්ට පින් පැමිණවීමත්, දෙපාර්ශ්වයේම පවුලට සම්බන්ධ මියගිය සිළුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින
92 වසර පසු කරන ඩීඑච් මිසිලින් මෑණියන්ට ස්වාමි පුරුෂයා දරුවන් 4 දෙනා බෑනාවරු එක්කම බෑනාවරු තිදෙනා ලේලිය මුණුබුරු මිනිබිරියන් හා සහෝදර සහෝදරියන් සෑම දෙනාටත් දූ දරුවන් ඇතුළු සැමට තුන්වන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ අගලවත්ත ගිරිකොළ උඩුගම අංක 101 පදිංචි එච්.ඒ. සීලවති මහත්මිය විසින්. මීට වසර 32කට පෙර අද වැනි දිනක එනම් 1988 9 මාස 3 වන දින අප අතරින් විය වූ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ප්‍රේමරත්න මද්දුමගේ යන අයට පින් අනුමෝදන් කිරීම සහ මතු නිර්වාණ අවබෝධය පිණිස මේ පින හේතු වේවායි පින් අනුමෝදන් කරන්නේ ආදරණීය භාර්යාව වූ 566 3 ඇඹරළුව දකුණ වැලවේරිය ලිපිනේ පදිංචි එම් හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන ලබන පුණ්‍යානුමෝදනාව. අද ධර්මදේශනා විදායකත්වයේ දරු ඒ සියලු පුණ්‍යම පින්වතුන්ලාගේ ඒ ධර්මදේශනාවේ අභිප්‍රායන් සමෘද්ධ භාවයට පත්වෙත්වා එයතන් බලාපොරොත්තු වන ආකාරයට ඒ කටයුතු ਸਰව ප්‍රකාරින්ම සමෘද්ධ භාවයට පත්වෙත්වා ඒ වගේම මේ සියලු දෙනාටම මෙලව පරලොව අභිවෘද්ධියෙන් අවසන උතුම් වූ නිර්වාණ සාන්තිය ලබා ගැනීමට මේ පින්කම හේතු වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලුම පින්වතුන්ලාටත් මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංස බලයෙන් මෙලව පරලොව අභිවෘද්ධියෙන් අවසන උතුම් වූ නිර්වාණ අවබෝධයම පිණිස මේ පින හේතු වේවා කියලා හිතලා සාදු සාදු සාදු. ආකාසට්ඨාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු දේශනං ආකාසට්ඨාට බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ත්වං සදාති ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. මහා ධම්ම සමාදාන සූත්‍රය ඇසුරෙන් උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල සිරි සෝබිතාරාමාධිපති රාජකීය පඬිත දර්ශනපති පූජනීය ලියන්ගහවෙල ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. පින්නුතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.